පාස්කු පූර්ව රාත්‍රි මෙහෙය පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. පළමුවන පරිච්ඡේදය 1 සහ 26 සිට 31 දක්වා. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක පොළව හිස්ව පාළුව තිබිනි. දේවාත්මානුභාවය ජලය මත පිට හැසිරුණේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක ආලෝකය විය. ආලෝකය මනහර බව උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන්කර ආලෝකයට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබුසේක. සවස ගතවිය උදය උදාවිය ඒ පළමුවන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ජලය ස්ථාන දෙකක වෙන්වෙන්ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේවායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ අහස් කුස සාදා ඊට යටින් තිබෙන ජලය ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට අහස කියා නම් තැබුසේක. සවස ගතවිය උදය උදාවිය ඒ දෙවන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ගොඩබිම මතුවන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේවායි වදාළසේක. එසේම විය. ගොඩබිමට පොළව කියාද ජලයට සාගරය කියාද උන්වහන්සේ නම් තැබුසේක. එය මනහර බව උන්වහන්සේ දුටුසේක. එවිට දෙවියන් වහන්සේ බීජ උපදවන ඇට සහිත පළදරන සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැන්වේවායි වදාළසේක. එසේම විය. මෙසේ භූමිය බීජ උපදවන ඇට සහිත පළදරන සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගතවිය උදය උදාවිය ඒ තුන්වන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත් දවස් අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වන සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේවායි කියාද පොළවට එළියදීමට ඒවා අහසෙහි බැබලේවායි කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක් එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකයේද රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකයේද සෑදූසේක. තාරකාද සෑදූසේක. දෙවියන් වහන්සේ මේ ආලෝකයන් අහසේ තැබුවේ පොළවට ආලෝකය දීම සඳහාත් දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත් අඳුරෙන් ආලෝකය වෙන් කිරීම සඳහාත්ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගතවිය උදය උදාවිය ඒ සතරවන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ජලය අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරි ඉතිරේවා කියාද පක්ෂීහු පොළවට උඩින් අහස් කුස හරහා පියඹවා යත්වා කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන්ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන්ද නන් වැදෑරුම් පක්ෂීන්ද මැවුසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. තවද දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්
බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරේත්වා කියාද පක්ෂීහු පොළවේ බෝවෙත්වා කියාද පැවසුසේක. සවස ගත විය, උදය උදාවිය, ඒ පස්වන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ විවිධ ගව මහේෂයන්ද උරගයන්ද වන මුර්ගයන්ද යන ජීවමාන සත්වයෝ පොළොවෙන් නිපදෙත්වායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ විවිධාකාර වන මුර්ගයන්ද ගව මහේෂයන්ද උරගයන්ද පොළොවෙන් ඉපද වූසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු. ඔහු මුහුදේ මසුන්ද අහසේ පක්ෂීන්ද ගව මහේෂයන්ද මුළු පොළොව තලයෙහි සියලු වන මුර්ගයන්ද උරගයන්ද පාලනය කෙරේවායි අනකලසේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූසේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළසේක. පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවූසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින් නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද ආසේ පක්ෂීන් කෙරෙහිද පොළොවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නෑයි ඔවුන්ට වදාළසේක. තවද උන්වහන්සේ මුළු පොළොව තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටීද බීජ සහිත පළදරන සියලු ගස්ද නුඹලාගේ ආහාරය පිණිස වේවා. එහෙත් පොළොවේ සියලු වන සතුන්ටද ආසේ පක්ෂීන්ටද උරගයන්ටද සියලු ජීවමාන සතුන්ටද ආහාර පිණිස නිල් පලා දෙමි වදාළසේක. එසේම විය. දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා එය ඊතා මනහර බව දුටුසේක. සවස ගත විය, උදය උදාවිය, ඒ සයවන දවසය. මෙසේ අහසත් පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් කළ කාර්ය සත්වන දවසෙහි නිමවා එදින සියලු වැඩ නතර කළසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ගීතාවලිය 104 1 සිට 2 දක්වා 5 සිට 6 දක්වා 10 12 සිට 14 දක්වා 25 සහ 35. ඔබේ පිළිතුරු. සමිදානන්ගේ ආශ්‍රිවලින් පොළව සරුසාර වන්නේය. සමිදානන්ගේ ආශ්‍රිවලින් පොළව සරුසාර වන්නේය. මාගේ සිත සමිඳුන් පසසන්න, මාගේ දිවි සමිඳුනි ඔබ ඉතා උතුම්ය. ඔබ තෙද මහිමයෙන් සැරසී සිටිනසේක. ඔබ ආලෝකය නැමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටිනසේක. වියනක් මෙන් ආස විහිදාලනසේක. සමිදානන්ගේ ආශ්‍රිවලින් පොළව සරුසාර වන්නේය. පොළව කිසි කලක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පීට වූසේක. උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූසේක. ජලයෙන් කඳුහෙල් වැසි ගියේය. සමිදානෝ මිටියාවත්වල උල්පත් හටගන්වනසේක. ඒවා කඳු අතරේ ගලා යයි. සමිදානන්ගේ ආශ්‍රිවලින්
පොළව සරුසාර වන්නේය. ඒවා අසල ආසේ පක්ෂියහු කැදලී සාදති. අතු අතරේ ගී ලද දෙති. එතුමානෝ අහස්තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමන්ගේ ආසිරවලින් පොළව සාරවත් වන්නේය. එතුමානෝ සිව්පාවුන්ට තනකොලත් මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස්කොලත් පොළවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. සමිධානන්ගේ ආශ්‍රිවලින් පොළව සරුසාර වන්නේය. සමිඳුනි ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාරද. ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත. පෞකාරයෝ පොළොව තලයෙන් විනාශ වී යත්වා. දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත්වා. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරාවා. සමිඳුන්ට ප්‍රශංසා වේවා. සමිධානන්ගේ ආශ්‍රිවලින් පොළව සරුසාර වන්නේය. අපි යාඥා කරමු. සියලු බල දිසදාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේ මවා වදාළ සියලු දේ තුළින් ඔබගේ මහිමාලංකාරය දිස්වන්නේය. ඔබ වහන්සේගේ ජනතාව මුදා ගැනීම සඳහා පාස්කු පිළිපඬුරු බවට පත් වූ ඔබ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යුගාන්තයේදී වැඩම කර නිර්මාණය කරන නවමැවිල්ල ලෝකාරම්භයටත් වඩා අනගි බව අවබෝධ කර ගැනීමට අපට වරම් දුන මැනව. උන්වහන්සේ සෑම කල්හි වැඩ සිටින සේක. රජකම් කරන සේක. ආමේන්. දෙවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. 22 වන පරිච්ඡේදය 1 සිට 2 දක්වා 9 සිට 13 දක්වා 15 සිට 19 දක්වා. කලකට පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද ස්වාමිනී මම මෙහිය කියා උත්තර දුනි. එවිට උන්වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න. එහි ගොස් මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නයි වදාළසේක. ආබ්‍රහම් උදෑසනින් නැගිට තම කොටලුවාට සෑදලය යොදා සේවකයන් දෙදෙනෙකුද සිය පුත් ඊසාක්ද රැගෙන දවන යාග පූජාව සඳහා දරද පලාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත්ව ගියේය. තුන්වන දින ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට දුරින් පිහිටි එම ස්ථානය දිටිය. එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට කොටලුවා සමග මෙහි නවතින්න දරුවාද මමද අතනට ගොස් වැඳපුදා ආපසු එන්නෙමුයි කීවේය. මෙසේ කියා ආබ්‍රහම් දවනයාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා තම අතට ගින්දරද පිහියද ගෙන දෙදෙනාම එක්ව යන්න පිටත් වූහ. මෙසේ යද්දී ඊසාක් තම පියා ආබ්‍රහම්ට තාත්තේ කියා ඇමතූ විට පුතා මම මෙහි යයි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක් තාත්තේ මෙහි දරත් ඇත ගින්දරත් ඇත පූජාවට බැටළු පැටවා කොහේදයි කියා ඇසීය. එවිට ආබ්‍රහම් පුතා දෙවියන් වහන්සේම පූජාව සඳහා බැටළු පැටවා දෙනසේකයි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනාම
ගමන් කළහ. මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදිකර පිළිවෙලට දර කෑලි තබා තම පුත් ඊසාක් බැඳ පූජාසනය පිට තනු දර සෑය මත තැබීය. මෙසේ තබා ඔහු අත දිගුකොට සිය පුතු මරණු පිණිස පිහිය ගත්තේ. එවිට සමදානන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආබ්‍රහාම් ආබ්‍රහාම් කියා හඬ ගැසීය. මම මෙහි සිටිමි ඔහු කීය. එවිට දූතයා ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ යයි පැවසීය. එවිට ආබ්‍රහාම් හිස ඔසවා බැලූ විට ඔහු පිටිපසින් අංකවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටිය. ආබ්‍රහාම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන සිය පුත්‍රයා වෙනුවට දමනයාග පූජාවක් මෙන් ඌ පූජා කළේය. තවද ආබ්‍රහාම් ඒ ස්ථානයට ජෙහෝවා ජීරේ යන නාමය තැබීය. මීට අද දක්වා සමිදානන් වහන්සේගේ කන්දේදී සපයන ලදී යන කීම ව්‍යාවහාර වේ. සමිදානන් වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහාම්ට කතාකොට සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේකයි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පවා මට බිලිපඬුරු කිරීමට කැමති වී මෙලෙස ක්‍රියා කළ බැවින් මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකාමෙන්ද වෙරළේ වැලිමෙන්ද බහුල වනසේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රටහිමි කරගන්නෝය. ඔබ මාගේ හඬට කීකරු වූ බැවින් මිහිපිට සියලු ජාතීහු ඔබ මගින් ආශ්‍රී ලබන්නෝයයි කීය. ආබ්‍රහාම් පසුව තම සේවකයන් වෙත ආපසු ගිය විට ඔහු සියල්ලෝම නැගිට ගොස් බෙර්ෂබාවෙහි පදිංචි වූහ. දේ වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ගීතාවලිය 16 5 සහ 8 සිට 11 දක්වා. මාගේ සරණය වන දෙවිඳුනි මා රැකගත මැනව. මාගේ සරණය වන දෙවිඳුනි මා රැකගත මැනව. සමිඳුනි මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේය. ඔබ පමණක්ම මා උරුම කොටස රක්නාසේක. හිමිතුමන් නිරතුරු මා අභියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමානන් වැඩවසන බැවින් මම නොසැලෙන්නෙමි. මාගේ සරණය වන දෙවිඳුනි මා රැකගත මැනව. එබැවින් මසිත උදන් අනයි මහද ප්‍රීතියෙන් පිනා යන්නේය. මා ගත සුරකීව ඇත්තේය. මන්ද ඔබ මා පාතාලයෙන් නොරඳවන සේක. ඔබේ දැහැමේ තැනැත්තාට ජරාපත්වීමට ඉඩ නොදෙන සේක. මාගේ සරණය වන දෙවිඳුනි මා රැකගත මැනව. ඔබ මට ජීවමාන මග හෙළි කරන සේක. ඔබ අභිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේය. ඔබ දකුණු පස සැප සම්පත් සදහටම ඇත්තේය. මාගේ සරණය වන දෙවිඳුනි මා රැකගත මැනව. අපේ යාඥා කරමු. අපගේ දෙවි ස්වාමිනී සියලු විශ්වාසකයන්න්ගේ මහෝත්තම පියාණන් වන ඔබ වහන්සේ
ඔබ දාසයා වූ ආබ්‍රහාම් සියලු ජාතින්ගේ පිතෘන් බවට පත් කළසේක් වේද. එම පොරොන්දුව ඔබ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස මගින් සම්පූර්ණත්වයට පත් කරමින් ලෝපුරා සිටින සියලු මිනිසුන් දේවදරුකමේ වරම දානය කරන්නට කැඳවා ගන්නා සේක් වේද. ඔබ වහන්සේගේම කැඳවීමට පිළිතුරු දෙමින් ධර්ම මාර්ගයේදී පැවතීමට ඔබ වහන්සේගේ ජනයන් හට වරම් දුන මැනව. මේකද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාව අපට ලැබේවා. ආමේන්. තෙවන දේව ප්‍රකාශනය නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. 14 වන පරිච්ඡේදය 15 සිට 15 වන පරිච්ඡේදය 1 දක්වා. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. නුඹ මට මොරගසන්නේ මන්ද? ඊශ්‍රායල් ජනයාට ඉදිරියට යන්නයි කියන්න. තවද ඔවුන්ට මූද මැදින් වියලි බිම දිගේ යන්න හැකිවන පරිදි ඔබද ඔබේ සැර යටිය ඔසවා අත මූද දෙසට දිගුකොට මුහුද දෙබෑ කරවන්න. බලන්න, මමද මිස්රවාසින්ගේ සිත් දැඩි කරමි. ඔවුහුද ඊශ්‍රායල් ජනයා පසුපස යන්නෝය. එවිට පාරවෝද ඔහුගේ මුළු හමුදාවද ඔහුගේ යුද්ධ රටද ඔහුගේ අසරුවන්ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. මෙසේ මා පාරවෝද ඔහුගේ යුද්ධ රටද අසරුවන්ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිදානන් වහන්සේ බව මිස්රවාසීහු දැනගන්නෝය. ඉන්පසු ඊශ්‍රායල් හමුදාවට පෙරටුවෙන් ගිය දේවදූතයාද තමා සිටි තැන වෙනස්කොට ඔවුන් පසුපස ගියේය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී මිස්රවාසීන්ගේ හමුදාව හා ඊශ්‍රායල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේය. වලාකුළක් හා අඳුරක් ඇතිවිය. රාත්‍රිය ගෙවිනි. එහෙත් මුළු රාත්‍රියේම හමුදා දෙක එකිනෙකට ළඟ නොවූහ. මෝසස් තම අත මූද දෙසට දිගු කළේය. එවිට සමිදානන් වහන්සේ ඒ මුළු රාත්‍රියේම පෙරදිගින් හැමූ සැඩ සුළඟක් මගින් මුහුදු ජලය පසු බැස යාමට සලසා මුහුද වියලි බිමකට හැරවූ සේක. මුහුදු ජලයද දෙබෑ විය. ඊශ්‍රායල් ජනතාව වියලි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිස්රවැසියෝ පාරවෝගේ සියලු අසුන්ද රටද අසුරුවන්ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. එවිට උදය යාමේහි සමිදානන් වහන්සේ ගිනි හා වලා ටැබෙන් මිස්රවාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත්කර වූ සේක. උන්වහන්සේද ඔවුන්ගේ රටරෝධ ක්‍රියා විරහිත කළසේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිස්රවාසිහු අපි ඊශ්‍රායල්වරුන් වෙතින් පලා යමු, මන්ද සමිදානන් වහන්සේ අපට විරුද්ධව ඔවුන් උදෙසා සටන් කරන සේකයි කීහ. උන්වහන්සේ මෝසස් අමතමින් මිස්රවාසින් පිටද ඔවුන්ගේ රට හා අසරුවන් පිටද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුබේ අත දිගු කරන්නයි වදාළසේක. ඔහු මුහුද දෙසට තම අත දිගු කළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමටම ගැලීය.
මිස්රවැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදටම දිවූහ. සමිදානන් වහන්සේ ඔවුන් මූද මැද හෙලා දැමූ සේක. ඉශ්‍රාල්වරුන් ලුහු බැඳ මූදට පැමිණි යුද්ධ රටද අසුරුවෝද පාරාවෝගේ මුළු හමුදාද ආපසු ගලා ආ ජලයට යට වූහ. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතිරි නොවීය. එහෙත් ඉශ්‍රායල් ජනයා මූද මැද වියලි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාපයක් මෙන් විය. මෙසේ එදින සමිදානන් වහන්සේ මිස්රවාසීන් අතින් ඉශ්‍රායල්වරුන් ගලවා ගත්සේක. ඉශ්‍රායල්වරුද මිස්රවාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටුහ. ඔවුහු සමිදානන් වහන්සේ මිස්රවාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටුහ. සෙනග සමිදානන් වහන්සේට ගරුබිය පා උන්වහන්සේද උන්වහන්සේගේ සේවකයා වන මෝසෙස්ද කෙරෙහි විශ්වාසය තැබූසේක. එවිට මෝසෙස් සහ ඉශ්‍රායල් ජනයා සමිදානන් වහන්සේට මේ ගීතය ගැයූහ. සමිඳුන්හට මම ගී ගයමි, එතුමානෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළුසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය නික්මයාම 15 1 සිට 6 17 සිට 18 දක්වා. සමිඳුන්හට මම ගී ගයමි, උන්වහන්සේ තෙද මහිමෙන් ජයගත්සේක. සමිඳුන්හට මම ගී ගයමි, උන්වහන්සේ තෙද මහිමෙන් ජයගත්සේක. සමිඳුන්හට මම ගී ගයමි, එතුමානෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන්ද මූද මැද හෙළුසේක. සමිදානෝ මා සවිය හා ගීතය වෙති, එතුමානෝ මා විමුක්තිය වෙති. සමිඳුන්හට මම ගී ගයමි, උන්වහන්සේ තෙද මහිමෙන් ජයගත්සේක. මාගේ දෙවිඳානෝය, මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි. සමිදානෝ රණශූරය, එතුමන්ගේ නම හිමි සඳවේ. සමිඳුන්හට මම ගී ගයමි, උන්වහන්සේ තෙද මහිමෙන් ජයගත්සේක. එතුමානෝ පාරෝගේ රියසෙන් හා බල ඇනි මූද මැද හෙළුසේක. උසස්ම සෙන්පතිහුද රතුමූදට බිලී වූහ. ගැඹුරු සමුදුර ඔවුන් වසාගතේ. ගලක් විලස මූදු පත්ලට ඔවුහු කිඳා ගියහ. සමිඳුන්හට මම ගී ගයමි, උන්වහන්සේ තෙද මහිමෙන් ජයගත්සේක. සමිඳුනි ඔබ දකුණත බල මහිමෙන් උදාරය. සමිඳුනි ඔබ දකුණත හතුරන් කැබලි කරලීය. සමිඳුනි ඔබට උරුමය වන කඳුමුදුනට, සමිඳුනි ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධ ස්ථානයට ඔබ ඔවුන් ගෙන ගොස් පිහිටුවනු සේක. සමිදානෝ සදහටම රජකම් කරන සේක. සමිඳුන්හට මම ගී ගයමි, උන්වහන්සේ තෙද මහිමෙන් ජයගත්සේක. අපේ යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ ආදි කළ සිදු කළ ප්‍රාර්ථනාරයන්ගේ විශ්මය අද දක්වා අප ඉදිරියේ රැව් දෙන්නේය. එක් ජාතියක් පාරවෝ රජගෙන් ගලවාගත් බලමහිමය ප්‍රසාද ස්නාපනය මගින් සකල ජාතින්ට උදා කළ ආකාරය ප්‍රතාපයෙන් යුතු අප ඉදිරියේ දිස්වන්නේය. මුළු ලොවේ ජනතාවට ආබ්‍රාම්ගේ නවදරු කැලවීමටද නව ඉශ්‍රායලයේ මහිමය අත්කර ගැන්මටද මග සැලසුව මැනව. මේකද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. සිව්වන දේව ප්‍රකාශනය යසායා දිවස් ප්‍රසාදිතමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි.
54 5 සිට 14 දක්වා. නුඹේ මැවුම්කාරයානෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වනසේක. එතුමන්ගේ නාමය සෞබලති සමිදානෝය. ඉස්රායල් වරුන්ගේ ශුද්ධ තැනන් වහන්සේ නුඹේ මිදුම්කාරයානෝය. මුළු පොළොවේ දෙවිදානෝයයි එතුමන්ට කියනු ලබන්නේය. ඉස්රායල් නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයින් ශෝකයට පත්වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත් සමිදානන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත. නුඹේ දෙවිදානෝ නුඹට මෙසේ වදාරන සේක. මම ස්වල්ප කලකට නුඹ අත්හලෙමි. එහෙත් මහා දයනුකම්පාවෙන් නැවත නුඹ කැඳවා ගත්තෙමි. ඉමහත් උදහසින් මොහොතකට මගේ මුහුණ නුඹ කෙරෙන් සඟවා ගතිමි. එහෙත් නොමියන සුළු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි. නුඹේ මිදුම්කාරයාණන් වන සමිදානෝ මෙසේ වදාරන සේක. නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහිවේ. ඒ කාලේ ඇතුවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹ තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි. කඳු පහව ගියත් හෙල් සෙලවුණත් නුඹට ඇති මාගේ තිරපෙම පහවෙන්නේ වත් මාගේ ගිවිසුම සෙලවෙන්නේවත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිදානන් වන මමය. සමිදානෝ මෙසේ වදාරන සේක. අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම. මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි. නුඹේ කොත් රතු කැටවලින්ද නුඹේ දොරටු පත්ම රාගවලින්ද නුඹ වටේ ඇති තාප්පය මැණික් වලින්ද මම තනන්නෙමි. නුඹේ දරුවන්ට ස්වාමින් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍ය අධික වන්නේය. නුඹ ධර්මිෂ්ඨකමෙහි පීඨවනු ලබන්නෙහිය. නුඹ පීඩාවෙන් දුරුව බිය නැතිව සිටින්නෙහිය. බීතියක් නුඹට ලංවන්නේ නැත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ගීතාවලිය 30 1 3 සිට 5 දක්වා 10 සිට 12 දක්වා. මාගේ දෙවි සමිඳුනේ ඔබ වහන්සේට ප්‍රශස්ති ගී ගයමි. මාගේ දෙවි සමිඳුනේ ඔබ වහන්සේට ප්‍රශස්ති ගී ගයමි. ඔබ මා උසස් කළ බැවින්ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීතිවීමට නුදුන් බැවින්ද සමිඳුනේ ඔබට ප්‍රශස්ති ගී ගයමි. සමිඳුනේ ඔබ පාතාලයෙන් මා ගොඩගත්සේක. මා වලපල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත්සේක. මාගේ දෙවි සමිඳුනේ ඔබ වහන්සේට ප්‍රශස්ති ගී ගයමි. පින්වතුනි සමිඳුන්ට ගී පසස් ගයන්න. ඒ නිර්මල නාමයට තුති ගී නගන්න. මන්ද එතුමානන්ගේ උදහස ඇසිල්ලකට පමණය. එතුමන්ගේ කරුණාව දිවි ඇතිතාක්‍ය. රැයි හැඬීම පවති උදය ප්‍රීතිය උදාවෙයි. මාගේ දෙවි සමිඳුනේ ඔබ වහන්සේට ප්‍රශස්ති ගී ගයමි. සමිඳුනේ සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනේ ඔබ මාගේ සරණ වූ මැනව. ඔබ මාගේ දුම්නස සොම්නසට හැරවූසේක. ඔබ මාගේ ගෝනි රෙදි මුදා තුටුපිළියෙන් මා සැරසූසේක.
දැන් ඉතින් මම නිහඬව නොසිටිමි ඔබට ගී පසස් ගයන්නෙමි මාගේ දෙවි සමිඳුනේ සදහටම ඔබ හට ගී ගයන්නෙමි මාගේ දෙවි සමිඳුනේ ඔබ වහන්සේට ප්‍රශස්ති ගී ගයමි අපි යාඥා කරමු සියලු බලස්දාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේ ආදී පිතෘවරුන්ට දුන් පොරොන්දු ඉටු කරමින් ඔබගේ ජනතාව මෙන් පිළිගන්නා දරු කැල වැඩි වර්ධනය කළ මැනව එමගින් ඔබ වහන්සේගේ ශ්‍රී නාමය මහිමය පළ කළ මැනව සදහැවත් ආදී පිතෘවරුන් ස්ථීර විශ්වාසෙන් පැතු ඒ වරම ඔබ වහන්සේගේ සභාවට දැනටමත් ලැබී ඇති බව අත්දැකීමට අපට සැලසුව මැනව මේකද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා ආමේන් පස්වන දේව ප්‍රකාශනය යසායා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි 55 වෙනි පරිච්ඡේදය 1 සිට 11 දක්වා පිපාසා ඇති සියල්ලනි ඇලදොල වෙත පැමිණෙන්න මුදල් නැති තැනැත්තනි එන්න අරගන්න වළඳන්න එන්න මිදියුෂ හා කිරි ගන්න නොමිලේම ලබා ගන්න කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමටද තෘප්තිය නොදෙන දෙයට වෙහෙස වන්නේ මන්ද මාහට සවන්දි මා කී දේ කර හොඳම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීතිවන්න මට සවන්දී මා වෙත එන්න අවුත් ජීවනය ලබා ගන්න දාවිත්ට මා ප්‍රේම කලාක් මෙන් නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහටම පවතින ගිවිසුමක් නුඹ සමග කරන්නෙමි දාවිත් ජාතීන්ගේ ප්‍රධානියෙකුද ආඥාපතියෙකුද කෙලෙමි මාගේ සෙනගට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන ඊශ්‍රායල් වරුන්ගේ සුවිශුද්ධ තැනන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින් නුඹ නොහැඳින සිටි ජාතින් කැඳවා නුඹ අනකල පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත හමුවිය හැකි බැවින් සමිඳුන් සොයා යන්න ළඟම සිටියදී එතුමන් අයදින්න දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා සමිඳුන් වෙත ඇදී ඒවා එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත දෙවිඳුන් වෙත ඔහු හැරි ඒවා එතුමන් ඔහුට බොහෝසේ කමා කරනු ඇත සමිදානන් වන මම මෙසේ පවසමි මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ අහස පොළවට වඩා බොහෝ ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය නුඹේ සිතුවිලි වලට වඩා මාගේ සිතුවිලි බොහෝසේ උසස්ය අහසින් වැටෙන හිම හා වසන වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර පැලනංවා කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍යද මිනිසාට ආහාරද ගෙන දෙයි. එලෙසම මා මුවින් නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරටම ඉටු කරයි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය යසායා 12 2 සිට 6 දක්වා. ඔබේ පිළිතුර
ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. දෙවිදානෝ මාගේ ගැලවීමය, මම එතුමානන් කෙරෙහි විශ්වාස තබමි. එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද සමිදානෝ මාගේ ශක්තියක් ගීතිකාවත්ය. එතුමානෝ මාගේ ගැලවීමය. ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. ඒ දවසේදී සෙනග මෙසේ පැසසුම් ගී ගයන්නෝය. සමිඳුන්ට තුතිපුදන්න එතුමන්ගේ නම පවසා අයදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතින් අතර පවසන්න. එතුමන්ගේ නාමේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. සමිඳුන් කළ අරුම පුදුම දේ නිසා පසස්ගී ගයන්න. මුළු ලොවටම ඒ ගැන දන්වන්න. සියොන් වැසි සියල්ලනී මුරගසා ගී ගයන්න. ඉශ්‍රායල් ශුද්ධ දෙවිදානන් උතුම් වන බැවින්ද, සිය සෙනග අතරේ වැඩ සිටින බැවින්ද, සතුටින් හඬ නගා ගී ගයන්න. ඔබ ගැලවීමේ ලිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නාහුය. අපි යාඥා කරමු. සියලු බලැති සදා ජීවමාන දෙවි ස්වාමීනි, මුළු ලොවේ එකම බලාපොරොත්තුව ඔබ වහන්සේය. මේ රාත්‍රියේ සමරන අබිරහස් ඔබ වහන්සේගේ දිවස් ප්‍රසාදින්ගේ වාක්‍යයෙන් අපට හෙළි කළේද ඔබ වහන්සේමය. ඔබ වහන්සේගේ වර ප්‍රසාදයේ අනුග්‍රහය නොමැතිව දහම් මග ගැන්මට නොහැකි බැවින් ඔබ වහන්සේට විශ්වාස පක්ෂ ජනතාවක් වන්නට අපට පීඨ වුව මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. සයවන දේව ප්‍රකාශනය බාරුක් දිවස්වරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. 3 වෙනි පරිච්ඡේදය 9 සිට 15 දක්වා 32 සහ 4 වෙනි පරිච්ඡේදයේ 4. ඉශ්‍රායල් ජනයනි, ජීවනදායක නීතිවලට සවන් දෙන්න. සවන් දී දැනගන්ම කුමක්ද කියා තේරුම් ගන්න. ඉශ්‍රායල් ජනයනි, සතුරු රටක විදේශ බිමක මහලු වෙමින්, මලුන්ගේ දූෂණයන්ට පංගුකාර වෙමින්, පාතාලයට යා යුතු අයගේ ගණයට වැටෙමින් ඔබ හැම සිටින්නේ මන්ද? ඔබ ප්‍රඥාවේ උල්පත අත්හලහුය. ඔබ දෙවි මග ගියහු නම් ඔබ සදහටම සුවසේ බසනු ඇත. දැනගන්ම කොහේද? ශක්තිය කොහේද? නැන්නුවන කොහේද කියා දැනගන්න. දීගායු කොහේද? ජීවිතය කොහේද? දෑසේ එළිය කොහේද? සාමය කොහේද කියා දැනගන්න. ප්‍රඥාව කොහේද කියා සොයාගත්තේ කවරෙක්ද? ඇගේ නිදන් නිවසට ඇතුළු වූයේ කවරෙක්ද? එහෙත් සියලු දේ දත් තැනන් වහන්සේ ප්‍රඥාව දන්නසේක. සිය බුද්ධිය මගින් එය තේරුම් ගත්සේක. උන්වහන්සේ මිහිතලය සාදා තිරකොට පීඨ වූසේක. එය සිව්පා
සතුන්ගෙන් පුරවාලූසේක. උන්වහන්සේ ආලෝකය දෙනසේක. එය විහිදී යයි. එය ආපසු කැඳවනු ලැබේ. වෙවුලමින් එය අවනත වෙයි. නිසි කලට තරු කැල සතුටින් බබලයි. ප්‍රීති වෙයි. එතුමා ඒවාට අමතන විට අපි මෙහියයි ඒවා පිළිතුරු දෙයි. එතුමා අපේ දෙවිඳානෝය. එතුමානන්ට සම අන් කෙනෙක් නැත. එතුමානෝ නැන නොවන මග දන්නසේක. සේවක ජාකෝබ්ට ඒ මග පවසා ඇත. පෙම්බර ඊශ්‍රායෙල් ජනයාට එය දී ඇත. මෙලෙස මිහිපිට නැන මග දිස්වෙයි. දනන් අතර සැරිසරයි. දෙවිඳුන්ගේ නීති පොත මෙය වේ. සදා පවතින නීතිය මෙය වේ. එය පිළිපදින්නෝ ජීවත් වෙති. එය අත්හරින්නෝ මිය යති. එම්බා ජාකෝබ්ගේ පරපුර ආපසු හැරී එන්න. එය හිමි කරගන්න. එයින් බැබලී ආලෝකයට යන්න. ඔබේ මහිමය අන් කෙනෙකුට නොදෙන්න. ඔබේම නොවන සෙනගකට ඔබට හිමි වරම නොදෙන්න. ඊශ්‍රායෙල් ජනයනි, අපි ආසිරි ලද්දෙමු. දෙවිඳානන් කැමති දේ අපට පවසා ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ගීතාවලිය 19 සිට 10 දක්වා. ඔබේ පිළිතුර: අහෝ සමිඳුනි, සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. අහෝ සමිඳුනි, සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්තය. ජීවිතය පනගන්වන්නේය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදිය. අනුවනයන්ට නුවණ දෙන්නේය. අහෝ සමිඳුනි, සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. සමිඳුන්ගේ අනපනත් සාධාරණය. සිතට සතස වඩන්නේය. සමිඳුන්ගේ අනසක පැහැදිලිය. දෙනතට එළිය දෙන්නේය. අහෝ සමිඳුනි, සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මලය. එය සදහටම පවතින්නේය. සමිඳුන්ගේ විනිශ්චය යුක්ති සහගතය. මුළුමනින් දැහැමි වේමය. අහෝ සමිඳුනි, සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. රණට වඩා පෙරු රණට වඩා එය මනහරය. පැණියට වඩා මී පැණියට වඩා එය සුමිහිරිය. අහෝ සමිඳුනි, සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී, ඔබ වහන්සේ සකල ජාතින් ඔබගේ දරුකමට කැඳවා ගනිමින් ඔබ වහන්සේගේ ජනතාව වන ශුද්ධ වූ සභාව නවදරු සම්පතින් පෝසත් කරන සේක්වේද. ප්‍රසාද ස්නාපනයේ ජලයෙන් ඔබ ශුද්ධවත් කළ සියල්ලන් ඔබ වහන්සේගේ සදා සරණින් සුරකීමට කරුණා කළ මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. සත්වන දේව ප්‍රකාශනය.
එසකියල් දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. 36 වන පරිච්ඡේදය 16 සිට 28 දක්වා. තවද සමිදානන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරනසේක. මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔවුහු තමන්ගේ කල්ක්‍රියාවෙන්ද තමන්ගේ හැසිරීමෙන්ද ඒ රට අපවිත්‍ර කළෝය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිලි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි විය. ඔවුන් දේශයෙහි මිනි මැරූ නිසාත් ඔවුන් තමන්ගේ රූපවලින් එය අපවිත්‍ර කළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා විජාතින් අතරට මම ඔවුන් පන්නා දැමීමි. ඇරත් ඔවුහු දේශවල විසුරුවනු ලැබූහ. ඔවුන්ගේ කල්ක්‍රියාවේ හැටියටද ඔවුන්ගේ හැසිරීමේ ප්‍රකාරයටද ඔවුන් විනිශ්චය කළෙමි. ඔවුන් පැමිණි කොතැන වුවත් ජාතීන් ළඟට ඔවුන් ගිය කල මොවුහු සමිදානන්ගේ සෙනගය උන්වහන්සේගේ දේශයෙන් ඔවුන්ට පිටවීමට සිදුවියයි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔවුහු මාගේ ශුද්ධ නාමය කෙලසූහ. එහෙත් ඊශ්‍රායෙල් සෙනග ගිය තැන්වල ජාතින් අතරෙහි මාගේ නාමය කෙලසූ නිසා මාගේ නාමය ගැන මම සැලකිලිමත් විමි. එබැවින් මහෝත්තම දෙවිස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේකයි ඊශ්‍රායෙල් සෙනගට කියන්න. එම්බා ඊශ්‍රායෙල් ජනයනි, නුඹලා උදෙසා නොව නුඹලා ගිය සෑම තැන්වල ජාතීන් අතරෙහි නුඹලා මාගේ ශුද්ධ නාමය කෙලසු නිසා ඒ නාමය උදෙසා මම ක්‍රියා කරමි. ජාතීන් කෙරෙහි කෙලසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරනකොටගෙන විජාතීන්ගේ ඇස් හමුවෙහි ප්‍රකාශ වන කල මා සමිදානන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතයි මහෝත්තම දෙවිස්වාමීන් වහන්සේ වදාරනසේක. එසේය විජාතීන් අතරෙන් නුඹලා රැගෙන සියලු දේශවලින් නුඹලා රැස්කර නුඹලාගේම රටට ගෙනෙන්නෙමි. නුඹලා පිරිසුදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසුදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේව රූපවලින්ද නුඹලා පිරිසුදු කරන්නෙමි. මම අලුත් හදක් නුඹලාටදී අලුත් සිතක් නුඹලා තුල මවා නුඹලාගේ මොරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මානුභාවය නුඹලා තුල නිදන් කොට නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි. මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේම සෙනගව සිටිනු ඇත. මමද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ගීතාවලිය 42 2 සහ 4 43 3 සහ 4. ඔබගේ පිළිතුර. දෙවියනි, ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය. දෙවියනි, ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය.
දෙවිඳුන් කෙරෙහි ජීවමාන දෙවිඳුන් කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටින්ද? දෙවියනි ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය. බැතිපෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමග පැසසුම් ගී ගයමින් මහා පිරිස් මැද දෙවි මැදුරට මා ගිය හැටි සිහිවන විට මා හද දෙදරා යයි. දෙවියනි ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය. ඔබේ ආලෝකය හා සත්‍යය මට දෙන මැනව. ඒවායින් මට මඟ පෙන්වීම ලැබී. ඔබේ ශුද්ධෝසියන් පව්වට ආපසු ගොස් ඔබේ වාසභවනය වන දෙවි මැදුරට පිවිසීමට මට ලැබේවා. දෙවියනි ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය. දෙවියනි මාගේ දෙවියනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත මාගේ පස්වනක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි. දෙවියනි ඔබ වහන්සේ කෙරෙහි මාගේ සිත පිපාසා වන්නේය. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී, සදා ආලෝකයානනී, නිත්‍ය වූ බලවතානනී, ඔබ වහන්සේගේ ශුද්ධ සභාව දෙස කරුණාවෙන් බලා වදාළ මැනව. ඔබ ගලවා ගන්නා ඔබගේ බල මහිමය නිත්‍ය අනුහසින් අප මත පමුණුවනු මැනව. ක්‍රිස්තුස් වහන්සේ මගින් තමන් දුගදියෙන් නැගී නවතාව ලබන බව අවබෝධ කර ගැනීමට ලෝවැසි සියල්ලන් හට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදාකල් වැඩ සිටින සේක, රජකම් කරන සේක. ආමේන්. සංදේශය ශුදු පාවුලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. 6 වෙනි පරිච්ඡේදය 3 සිට 11 දක්වා. බෞතිස්ම ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහුද? එබැවින් අපේ බෞතිස්ම ස්නාපනයෙන් අපිත් උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූසේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය. උන්වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග එක් වුණෙමු නම් උන්වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින්ද අපි උන්වහන්සේ හා සමග එක් වන්නෙමු. මින්මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපේ ස්වභාවය නැතිවනසේ අපේ పూర్ව මිනිස් ගතිය උන්වහන්සේ සමග කුරුසියෙහි ඇනගසනු ලැබූ බව අපි දනිමු. මන්ද මලා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. අපි ක්‍රිස්තුන් වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන බවද විශ්වාස කරමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යළිත් නොමැරෙන බවද අපි දනිමු. මින්මතු මරණය උන්වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මලසේක. එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනසේක. ඔබත් එසේම පාප විමුක්තිය ලත් අය බවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
පිළිතුරු ගීය ගීතාවලිය 118 1 සිට 2 සහ 16 සිට 17 සහ 22 සිට 23. ඔබේ පිළිතුර. හලෙලූයා 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 හලෙලූයා. සමිඳුන්ට ස්තුති කරන්න මන්ද එතුමානෝ යහපත්ය. එතුමන්ගේ තිරපෙම සදාකාලයට පවත්නේය. එතුමන්ගේ තිරපෙම සදාකාලයට පවත්නේයයි ඊශ්‍රායල් දැන් කියත්වා. හලෙලූයා හලෙලූයා. සමිඳුන්ගේ බාහුබලය උදාරය. සමිඳුන්ගේ බාහුබලය විකුම් දක්වයි. මම නොනැසී ජීවත්ව සිටින්නෙමි. සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. හලෙලූයා හලෙලූයා. ගෘහශිල්පින් ඉවතලු ගලම මුල්ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. එය අපේ දෙනටට අසිරිමත්ය. හලෙලූයා හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමාගේ ශුභ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. මතයු 28 1 සිට 10 දක්වා. සබත් දින නිමවී සතියේ පළමුවන දින එළිවන වෙලාවෙහි මග්දලාගේ මරියාද අනික් මරියාද සොහොන්ගේ බලන්න ගියහ. එවිට මහා භූමිකම්පාවක් විය. සමිදානන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත් ගල ඉවතට පෙරලා ඒ මත හිඳගත්තේය. ඔහුගේ පෙනුම විදුලිය වැනිය. ඔහුගේ වස්ත්‍ර හිමමෙන් සුදුය. මුරසෙබළු ඔහුට බයින් වෙවුලා මලවුන් මෙන් වූහ. දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින් බියනවන්න ඔබ කුරුසියෙහි ඇන ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ වදාළ ලෙසම උත්ථාන වූසේක. එන්න සමිදානන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා වහාම ගොස් උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වූසේක. උන්වහන්සේ ඔබට පළමුව ගලිලයට යනසේක. එහිදී ඔබ උන්වහන්සේ දකින්නා වූ යයි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කීදේ මතක තබා ගන්නයි කීය. එවිට ඔවුහු බයින්ද මහත් ප්‍රීතියෙන්ද යුක්තව සොහොන්ගෙයින් වහම නික්ම ගොස් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූහ. එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී සෙත් වේවායි වදාළසේක. ඔහු ලංවී උන්වහන්සේගේ පා වැළඳගෙන උන්වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ. එවිට උන්වහන්සේ ඔවුන්ට කතාකොට බියනවන්න මාගේ සහෝදරයන් වෙතට ගොස් ගලිලය බලා යන්න ඔවුන්ට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතයි වදාළසේක. සමිදානන් වහන්සේගේ සුභාරංචි මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.